සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම කළම්බ ටෙලිවිෂන් මෙත් සඳහම් විකාශය ඔස්සේ විශේෂෙන් ඔස්ට්‍රේලියාවේ සිට පටිගත කරමින් මේ විසුරුවා හැරෙන මේ ධර්ම දේශනා අතර අදත් එවැනි දායකත්ව ධර්ම දේශනාවකටයි ඔබ එකතුවෙන්. ති විශේෂෙන් අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි වෛද්‍ය හර්ෂිකා රණසිංහ නුවන් රණසිංහ කියන දූදරුවන් ඒ වගේම ෂෝන් සහ ෂේන් රණසිංහ කියන මුණුබුරන් දිමුතු ලැනරෝල් පුතනුවන් වෛද්‍ය රන්දික ලැනරෝල් පුතනුවන් සහ වෛද්‍ය දමිත ලැනරෝල් පුතනුවන් ඇතුළුවේ පවුලේ පිරිස. තිගේ ලැනරෝල් පවුලේ පින්වත් හැම දෙනාම විශේෂෙන් බොහෝ පිරිසක් වෛද්‍යවරු තිගේ අය එකතු වෙලා තමයි මේ ධර්මදාන මේ මහා පින්කම සිදු කරන්නේ. ඒ අයගේ අරමුණ තමයි කොට්ටාව පැළැන්වත්තේ පදිංචි තැනට රෝගාතුරෝ සිටින පත්මා ලැනරෝල් මෑණියන්ගේ උපන්දිනය වෙනුවෙන් ඒ මෑණියන්ටත් ආනන්ද ලැනරෝල් පියාණන්ටත් නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාද රැකවරන සැලසේවා කෙනුතුම් ආශිර්වාද ප්‍රාර්ථනා. ඒ වගේම කොට්ටාව පැළැන්වත්තේ පදිංචි දැනට රෝගාතුරෝ සිටින පත්මා ලැනරෝල් මෑණියන්ට ඒ සුභ උපන්දිනයක්ම වේවා කෙන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාවත් ඒ තමන්ගේ පියාණට නිදුක් නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කිරීම උතුම් අරමුණු අතර සඳහන් වෙනවා. තිය අරමුණත් සෙහිපත් කරගෙන ඔබ මේ ධර්මකාරණා ටික බොහොම සද්ධාවෙන් ගෞරවෙන් මේ ධර්මශ්‍රවනය මට නිවන්දොරටුවක් වේවා කියෙන අධිෂ්ඨානෙන් ධර්මය ශ්‍රවණය කරන්න. පිංහතුනි බණ අහද්දී විශේෂ කාරණා කීපයක් තියෙනවා. ඔබ ඕන තරම් බණ අහල ඇති. බණ ඇසීම කියන්නේ නිවන්දොරටුවක්. ඒක හොඳට මතකතියාගන්න බණහන හැම වෙලාවෙන. ඒ නිසා හිතේ අධිෂ්ඨානයක් ඇති කරගන්න මේ ධර්මශ්‍රවනය මට නිවන්දොරටුවක් බවට පත්වේවා කියෙන අධිෂ්ඨානය. බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්මය අවබෝධ වෙන ක්‍රම ගණනාවක් පෙන්වා. ඒ අතර බණ ඇසීමත් එක නිවන්දොරටුවක් බවට පත්වෙනවා. බණ අහද්දිත් ධර්මය අවබෝධ කරගත්ත මහා පින්වන්තය මේ බුද්ධ ශාසනය ඉදලා තියෙන. ඊළඟට බුදුහාන්දුරුව පෙන්නනවා අට්ටී කත්වා මනසිකත්වා. සම්පූර්ණයම තමන්ගේ අවධානය මුළු දේශනාවම පිහිටවාගෙන දැඩි අවධානයෙන් අධිෂ්ඨානය. මං මේ ධර්මය කොහොමහරි අවබෝධ කරගන්නවා කියෙන දැඩි අධිෂ්ඨානයෙන් තමන්ගේ හිත යොමු කරගෙනම ධර්මය ශ්‍රවණය කරන්න දක්ෂ වෙන්නට ඕන. අපේ බුදුහාන්දුරුව දහම් දෙසනකොට ඒ කාලෙ බුද්ධ දේශනාවල සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ බණ පටන්ගන්න කොටම මුලින්ම ප්‍රකාශකන සුනාත ධාරේත. මහණනි හොඳට අහන්න සුනාත මේ දේශනා හොඳින් අහන්න කන් යොමු කරගෙන බණහන්න. ධාරේත මේ ධර්මය ධාරණය කරගන්න. චරාත දම්මේ ඒ ධර්මය තුළ නුබලා හැසිරෙන්. ඒ නිසා පිංහතුනේ අහන ධර්මය තුළ හැසිරීම ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ගලපා ගැනීම ධර්මාවබෝධයට විශාල උපකාරයක් රුකුලක් බවට පත්වෙන. අද අපි බලන්නේ අපේ ජීවිතය තුළ තියෙන ඔබත් මමත් අපි කවුරුත් කෙලවරක් නොපෙනෙන මේ දීර්ඝ සංසාර ගමනේ ඉපදමින් මැරමින් ගමන් කරන්නේ ප්‍රධාන වසයෙන් රාග දවේශ මෝහ කියන මේ ක්ලේෂ ධර්මයන් නිසා. ඒ ප්‍රධාන ක්ලේෂ ධර්මයන් සමගම තමයි
අනිත් බොහෝ අපි සාමාන්‍යෙන් බහල ඇති රේරුකානේ පූජනය මහනායක චන්දවිමල ස්වාමීන් වහන්සේගේ කෙලෙස් 1500 කියල පොතක් තියෙන. කොටස් වලට බෙදලා මේ ක්ලේෂ ධර්මයන් දහස් ගණනින් අපි විස්තර කරත්. ඒ හැම දෙයකම ආරම්භය ගත්තොත් රාග දවේශ මෝහ කියන මෙන්න මේ තුන මුල් කරගෙන තමයි මේ සියලු ක්ලේෂ ධර්මයන් හටගෙන තියෙන. අවිද්‍යාව ප්‍රහාණය කිරීමත් සමගම මේ සියලු ක්ලේෂ ධර්මයන් ප්‍රහාණය කරගන්න පුළුවන්කම ලැබෙන. ඒ පිණිස ක්‍රමාණුකුල වැඩ පිළිවෙලක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ අපිට පෙන්නල දීලා තියෙන. අද අපි බලන්නේ දවේශය තරහ යන ස්වභාවේ ගැටෙන ස්වභාවේ කොහොමද මේක නැතිවෙන්නේ. කොහොමද යටපත් කරගන්න පාලනය කරගන්න කොහොමද සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්න කොහොමද. අපි පියවරෙන් පියවර තේරුම් ගන්න උත්සාහයක් ගන්න. දැන් තරහ යන ස්වභාවේ අරමුණු එක ගැටෙන ස්වභාවේ කේන්ති යන ස්වභාවේ අනාගාමී වෙන කල්ම අපි තුළ පවතින. අන්න එහෙම නම් මුලින්ම තේරුම් ගත යුතු දේ තමයි මේ දවේශ හිත සම්පූර්ණයෙන් නැත් අරමුණු එක ගැටෙන හිත අකමැති හිත මේ පටිගය නැමති දවේශය නැමති සංයෝජනය සම්පූර්ණයෙන් ඔබ තුළින් මාතුළින් අපි කවුරුත් තුළින් ප්‍රහාණය වෙන්නේ අනාගාමී කියෙන මාර්ග පලයට පත්වෙති. මතක තියාගන සෝවාන් පලයට පත්වෙන කෙනා ප්‍රහාණය කරන්නේ සක්කායදිට්ටි විචිකිච්චා සීලබ්බත පරාමාස. ඔන්න ඔයි ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය කරන. හැබැයි සෝවාන් වෙච්ච කෙනාට කාමරාග පටික ඒ විදිහට පවතින. කාමරාග පටික ප්‍රහාණයවීමක් වෙන්නේ. හැබැයි සෝවාන් වෙච්ච කෙනා අවබෝධයක් තුළ ජීවත්වෙන නිසා චතුරාරි සත්‍යයේ සත්‍ය ඥානය ඇති කරගෙන ජීවත්වෙන් නිසා ඔහු ගැන බුදුරජාණන් වහන්සේ සහතික වෙනවා කිසිම විදිහකින් සෝවාන් වෙච්ච පුද්ගලයෙක් අපායගාමී අකුසලයකට නම් වැටෙන් නෑකෙල්. ඔහු කිසිම විදිහකින් කොච්චර දවේශ හිතක් තමා තුළ තිබුණත් ඔහු අවබෝධෙන් එක යටපත් කරගන්න. අකුසලයක් දක්වා අපායගාමී අකුසලයක් දක්වා ඒ දවේශය තමන්ව පාලනය කරන්න ඉඩ දෙන්න. දැන් බොහෝ වෙලාවට තියෙන්නේ හිත දියුණු කරගත්ත නැති කෙනාව කෙලෙස්වලින් එයාව පාලනය කරනවා. එයා දවේශය පාලනය කර නොනේ දවේශෙන් එයා පාලනය කරනවා. හිත දියුණු කරගත්ත කෙනා ධර්මය අවබෝධ කරගත්ත කෙනාට තමන්ගේ ක්ලේෂ ධර්මයන් තමන්ට අවශ්‍ය විදියට තමා තුළින් යටපත් කරගෙන ප්‍රහාණය කරගෙන ආදීනව තේරුම් අරගෙන හිත පාලනය කරගන්න පුළුවන්කම තියෙන. එනිසා සෝවාන් වෙච්ච පුද්ගලයක් කොයිම විදිහකින්වත් අපායගාමී අකුසලේකට රං වැටෙන්නේ. ඔහුට තරහයන්නෑ කියන එක නෙමේ. ඔහුට කේන්ති යන තරහක් ඇති වෙන. හැබැයි ඒ මොහොතේ මොහු සිහිය පිහිටවාගෙන ආදීනව තේරුම් අරගෙන ඒ හිත තමා තුළින් යටපත් කරගන්න. ඔහු නිතර ආදීනව මෙනෙහි කරන. තමන්ගේ හිතට තරහක් කාවත් ඒ සැනින් ඔහු සිහි කරනවා දවේශය කියන්න අකුසලයක්. දවේශය කියැන අනතුරක්. යකඩේක හටගන්න මලකඩ යකඩයක් විනාස කරනවා වගේ මාතුළ හටගන්න දවේශයේ මමම නේද විනාසවේ. අන්නේ විදිහට සැනින් සිහිය පිහිටවාගෙන ධර්මය සිහි කරලා අර දවේශ හිත තමාතුලින්ම යටපත් කරගන්න. ඊළඟට යම් කිසි කෙනෙක් දැන් අපි කතා කරේ සෝවාන් මට්ටමනේ මේ ධර්ම මාර්ගය වඩලා සකදාගාමී කියෙන මාර්ග පලය ලබන. ඔන්න සෝවාන් පලට ඉහලින් තියෙන සකදාගාමී කියෙන මාර්ග පලය. ඔහුට කාමරාග පටිග තුනී වෙලා යන. සම්පූර්ණ ප්‍රහාණයවීමක් නෙමේ තුනීවීමක් යටපත්වීමක් සිද්ධ වෙන. ඒක ඇන ඔහුට තරහයන්න නෑ කියන එක නෙමේ. අර තරන්නේ අර තරන් කේන්තියක් තරහක් හිතට ඇතිවෙන්න. යටපත් වෙලා තියෙන තුනී වෙලා තියෙන. හිත තුළ අරමුණු එක ගැටීම ඇති වෙන හැබැයි ඒ සැනින් සිහිය පිහිටෝ ගන්න. ඔහු කොහොමුවත් අකුසලයකට වැටෙන්නේ. එහෙමනං සකදාගාමි වෙච්ච කෙනාටත් කාමරාග පටික සංයෝජන තියෙනවා. අනාගාමී පලයට පත්වෙනකොට අන්නේ කෙනා සම්පූර්ණයම කාමරාග පටික සංයෝජන ප්‍රහාණය කරන. ඔබ මතක තියාගන්න අනාගාමී පුද්ගලයා තුළ කාමරාගයක් පටිගේ අරමුණු එක ගැටෙන ස්වභාවයක්. ඒ අරමුණට ඇලීගෙන බැඳීගෙන රාගෙන් ඒ අරමුණත් එක්ක බැඳීගෙන යන ස්වභාවයක්
අරමුණ එක ගැටෙන ස්වභාවයක් කියන කාමරාග පටික සංයෝජන සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන්නේ අනාගාමී ශ්‍රාවකය තුළ. එහෙමනම් අනාගාමී වෙච්ච කෙනෙකුට දවේශහිතක් ඇති වුණා කියලා කොහෙවත් කියන්න පුළුවන්කමක් නෑ. ඒකෙන අනාගාමී ඵලයට පත්වෙනකොටම ඒ දවේශ සහගත නිමිති ආශ්‍රව හැටියට අනුසේ ධර්ම හැටියට කාමරාග පටික සංයෝජනයක් හැටියටම සම්පූර්ණයම තමාතුළින් බැහැරවෙන. අනාගාමී වෙච්ච කෙනාට තවත් තියෙනවා අරහත්වය පිණිස ප්‍රහාණය කළ යුතු සංයෝජන. ඒ තමයි රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියල සංයෝජන කීපයක් තියෙන. අන්නේ සංයෝජන ප්‍රහාණයවීම තුළ හෝ උතුම් අරහත් පලය ලබනවා. එදකොට ඔන්න ඔය විදිහයට තමයි මේ ධර්මාවබෝධය කරා කෙනෙ පියවරෙන් පියවර ගැමුරෙන් ඉදිරියට යන්න. ඒ නිසා මතක තියාගන්න මේ බණහන්න පටන් ගන්නකොටම තරහ නැති වෙනව නෙමේ. දවසක් භාවනා කරා කියලා දවේශය නැති වුනත් නෙමේ. මොකද සමහර අය ඔබ මේක හොඳට තේරුම් ගන්න ඕන සමාජ ගැන ඔබ එක පැත්තකින් හිතන්න මිනිස්සු තුළ මේ රාග දවේශ මෝහත් එක්ක ධර්මමාර්ග වඩන කෙනා ගැන ධර්මමාර්ග පුරුදු කරගන්න බැරි කෙනාට සියුම් ඉරිසියාවක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් හොඳට දකින්න පුළුවන් දෙයක්. ඒක බුදු හාමුදුරන්ගේ ධර්මය තියෙනවා ඔය වංචනික ධර්ම චිත්ත උපක්ලේශ කියලා මේ අභිධර්මය විස්තර වෙන කොටස් තියෙන උපක්ලේශ ධර්ම. ඒ උපක්ලේශ ධර්මයන් හිත තුළ පවතිනවා. දැන් අපි සාමාන්‍ය හිත මෙහෙම හැමෝම පිළිගන්නවා ප්‍රාණඝාතයෙන් වලකින එක හොඳයිද නරකයිද ආයක අමුතුවෙන් අහන්න දෙයක් නෑන ඕර සමහලාට ප්‍රාණඝාත යෙදෙන කෙනෙ සත්තු මරණ එකම රස්සාාව කරගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එයත් කියනවා අයෝ මේකින් මිදිලා වෙන රස්සාාවක් හොයා ගන්න තියෙනවන මේ පවකාර වැඩේ නවත්තන්න තියෙනවන එහෙම හිතනවා හැබැයි යාට ඒක කරගන්න බෑ. හොරකං කරන හොරෙක් පවා හොරකන් නොකරන කෙනා ඔහුට ගරු කරනවා සාධාරණව ජීවත්වෙන එක හොඳයි. නමුත් ඉතින් අපිට දැංගිතින් මේව අන්න එහෙම කියලා අර අකුසලේම එල්ලිලා ඉන්නවා සමහර. වැරදි කාම සේවනි යෙදෙන එක නරකයි කියන එක මුළු ලෝකයාම දන්නවා. කරන කෙනත් දන්නවා එක නරකයි කිය. ඒකන අහු නොවෙන්න කරන්න ක්‍රම හොයාගන්න. බොරු කියන එක නරකයි කියන එක ඒක බොරු කියන මිනිහත් දන්නවා කවුරුත් දන්න. ඒකනි මං මේ බොරුවක් නොවේ මේ කියන්න කියලා දහතේ දිවුර කියන්න මංකීව කියලා නං කියන්න එපා කියන. ඊළඟට ඕන බේබද්දෙක් දන්නවා මේක නරක වැඩා. මේ මත් පැන් බොන එක මේක හොඳ නෑ මේක පවුල් ප්‍රශ්න ඇති වෙනවා ගෙවල්වල අරබුද ඇති වෙනවා සමාජයෙන් මාව පිළිකුල් වෙන ඕක කවුරුත් දන්න. හැබැයි මිනිස්සු ඇයි දැනගත්තට ඒ වැරදි වැඩ කරන්නේ. ඔවුන්ට ඒවැන් වලකින්න තරම් ආත්ම ශක්තියක් නෑ. ඔවුන්ගේ සීලාදී ගුණධර්ම පුරුදු කරගන්න තරන් තමන්ට වීරිය නුවන නෑ. හැබැයි යම් කිසි කෙනෙක් සිල් රකිනවා ප්‍රාණඝාතයෙන් වලකිනවා හොරකමෙන් වලකිනවා බොහොම සිල්වත් ජීවිත ගත කරනවා බොරුවෙන් වලකිනවා මත් පැන් මඩ්‍රවි භාවිතයෙන් වලකිනවා එයා හොඳට බණ භාවනා කරනවා. එතකොට එහෙම කෙනෙක් ගැන හැමෝම ලෝකයාම හොඳ කියනවා ඒකා යමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. හැබැයි මතකතියාගන්න අර කරගන්න බැරි කෙනාට සියුම් ඊරිසියාවක් ඇති වෙනවා. ඒ ඉරිසියාව තුළ බොහෝ වෙලාවට කෙනෙකුට වරදිනකම් බලාගෙනන්නවා සමහරයි. ඒ සමහර චරිතවල ඒක දකින්න තියෙන් එහෙම කානය වචනයට කියන අනේ කොච්චර දෙයක්ද උඹල හරි ඔය සිල්ගුණ දහම් රැක පල උඹල හරි පිනක් කරගනිල්ල අපිට අපාය හොඳයි එහෙම කියනයි ඉන්න. එතකොට තමන්ට අර වැරදි වැඩවලින් වලකින්න බැරි වුණාට පස්සේ අනිත් අය දිහා බලලකිනවා කමන්න උඹල හරි ඔය හොඳ මාර්ග යනවන කවුරු කාට හරි හොදක් නොන කමන්න එහෙම එහෙම කිව්වට හිත ඇතුළෙන් කෙනෙකුට අර භාවනා කරන කෙනාට ධර්මය දියුණු කරන කෙනාට වරදිනකම් බලාගෙන ඉන්න පිරිසක්කින් නොමේ සමාජ. අප හිතම ඔන්න කෙනෙක් හොඳට සේල් රකිනවා භාවනා කරනවා ධර්මාවබෝධයට මහන්සියක් ගන්න. එයාට හදිසිය මොකක් හරි දේකට යා කේන්ති කියල කාට හරි බනිනවා. ඒ බැනපු ගමන් අර අනිත් පිරිස අන්න එතනින් තමයි යාවල්ල ගන්න. අල්ලගෙනගෙන ඕන් උබේ මහලකු භාවනාව
පේන ඇද මේ ඕකනේ අපි කිව්වේ උඹල් මේ බොරුවක් කරන්න කියලා ඕන් තරහ ගියා භාවනා කරනවන තරහ යනවද ඔන්න ඔහොම අහන ඔබහල ඇති ඕන තර ඔබටත් ඔහොම කියලා ඇති මේ බොරුවට බණයහුවට පේන නැද්ද මෙයාගේ හැටි කියලා කියනවා. එතකොට දැම් බණහන එක හොඳයි කියලා කවුරුත් දන්නවා. හැබැයි බණහන්නේ නැති කෙනාට බණහන කෙනා ගැන යම් සියුම් ඉරිසියාවක් හිතේ තියෙන අනේ මට මේක කරගන්න බෑන මුන් කරනවා කියලා. ඒ නිසා ඒ කෙනාට පොඩ්ඩ වරදිනකම් බලාගෙන ඉන්නේ නින්දා පහස කරන්න. මේක සමාජී පුරා තිම කෙලෙස් සහිත සමාජ මිනිස්සුන්ගේ හිත්තුල ස්භාවය මේක අනුකම්පා කරන්න මේක සාමාන්‍ය කෙලෙස්වල ස්භාවය. එතකට මංඔබට කියන්න ලෑස්ති වුණේ භාවනා කරන්න පටන් ගත්ත ගමන් තරහයන එක නැති වෙනවා නෙමේ. සමහර අයට දැන් කියනවා යාට දැන් භාවනා කරන කෙනාට නෙමේ අපිට වැඩිය තරහයන්නේ අන්න එහෙම කියනවා සමහර. මෙයා මේ බණපොත අතේමයි වැඩේ බණහාගෙනමයි මේ භාවනාමයි කරන්න පේෙන් ඇද මෙයාට කේන්ති යන හැටි කියලා එහෙම සමහර වෙලාවට අර භාවනා කරන කෙනා බණහන කෙනාට නොයෙක් විදියට සමාජයක් ගරහන්න පටන්ග. මතක තියාගන්න දවේශය තරහ යන ස්භාවේ සම්පූර්ණයෙන් නැතිවෙන්නේ අනාගාමී පලට පත්වෙනකොට. ඒ නිසා ධර්ම මාර්ග මේ දවසක් භාවනා කරා කියලා දවේශය නැතිවෙනවා නෙමේ. මාසයක් දෙකක් භාවනාව පටන් අරගෙන ටික කාලයක් භාවනා කරා කියලා තරහයන ස්භාව සම්පූර්ණයෙන් නැති වෙනවත් නෙමේ. දවේශය ගැන බණඇහුව කියලා දවේශි නැති කරගන්න පුළුවන්කමකුත් නෑ. බණ අහන කෙනාට පුළුවන් දවේශය නැති කරගන්න ක්‍රමේ මොකක්ද කියලා ක්‍රමේ දැනගන්න. හැබැයි ඒ දැනගන්න දේ ඔබ ප්‍රායෝගිකෝබේ ජීවිතය තුළින් කාලයක් ප්‍රගුණ කරන්න ඕනෑ ඒ ප්‍රතිඵලය අත්දකින්න අන්න එතකොටයි තමා තුළින් ඒ ප්‍රතිඵලය අත්දකින්න පුළුවන්කම තිය. මෙන්න මේ දවේශය අපිට මුල් මට්ටමින් පුළුවන්කම තියෙනවා බණ අහද්දී පාලනය කරගන්න යටපත් කර සම්පූර්ණය ප්‍රහණය කරන්න නෙමේ පාලනය කරන්න පුළුවන්කම තිය. අද අපි ඔබට කියල දෙන්නේ ඊට අදාළ ප්‍රායෝගික ක්‍රම කීපයක් මේ දේශනාව තුළ ඔබට ඉතාම වැදගත්වේ කැන සාමාන්‍ය ජීවිතය තුළ ඔබට තරහක් ඇති වෙනකොට දවේශ සිතක් ඇති වෙනකොට කේන්ති යනකොට කොහොමද අපි අකුසලයකට නොවැටි ඒක සිතුවිල්ලකින්ම යටපත් කරගන්න. ඒක වචනයකට පෙරලෙන්න කලින් දැ සමහරලාට කේන්ති ගිහිල යමක් කිවට පස්සේ පස්සු තැවෙනවානේ හයියෝ ඒක නොකිව්වනම් ඒ වෙලේ මට ගොඩත් තරහගිල්ල හිටිය අනේ මට සමාවෙන්න සමහරු සමාවගන්නවාන මේ බනිනවා තරහ ගිහිල්ලා ටිකකින් ඇවිල්ල මට සමාවෙන්න මට ඒ වෙලේ කේන්තියා කියල සමාවගන්න. එතකොට හැබැයි අට කේන්තිගිය වෙලාවිම තමන්ට පුළුවන් වුණානම් අර වචන එලියට දාන්න නැතුව හිතෙන් යටපත් කරගෙන තමන්ව පාලනය කරගන්න ආයි පස්සේ සමාවගන්න යන්න ඔන්නෑන. ඒ වගේ මේක දරුණුවට ගියාට පස්සේ ෂණික කෝපය ඔබහල ඇති ෂණික කෝපේ සමහර දරුණු මිනී මැරුන් තියෙනවා. මේ හොඳට හිනාවෙලා කතා කර ඉන්නවා එක වචනයකට ෂණිකව කේන්ති ගීල ළඟ තියෙන පිහකින් හරි අනින්න එක්ක අතේ තිබ්බෙහකින් දමල ගහන්න එක්ක මොකක් හරෙකු ගහගන්න පස්සේ ආයි තමන් පසු තැවෙන දැන් බලන්න ඔබ මිනිස්සු කොච්චර පුංචි දේට කේන්ති යනවද ඔබ දැකල ඇති සාමාන්‍යයෙන් ලංකාව අපේ රට ග්‍රිහනිකං හිතල බලන්න ඔබොයි මාධ්‍යවල සමට අන්තර්ජාලී පව නොයෙක් දැකල ඇති. දැන් ගෙදර වෙඩින් එකක් කියලා හිතන්න මගුල් ගෙයක් තියෙනවා. ඔය මගුල් ගෙට ආරාධනා කරන්නේ තරහකාරයන්ටද නෑ. ආරාධනා කරද්දිත් බලනවා මගුල් ගෙදට ආරාධනා කරන්න ඕන කාටද කවුද හොඳින් එන්නේ කවුද අපිට උදව් කරලා තියෙන් ඒ මිනිස්සුන්ට නම් කියන්න ඕන ඔය මිනිස්සුන් නම් ඊරිසියාකාරය ඔවුන්ට කියන්න ඕන්න එහෙම තමයි මිනිස්සු මගුල් ගෙදරකට හරි ඔබේ උපන්දින පාටියකට හරි ආරාධනා කරනයි තෝරගන්න එතකොට එන්න කියන්නේ තමන්ට හිතවත්තයි එතකොට ඔබ මගුල් ගෙදර යන්නේ තියෙන හොඳ මෑදුමක් ඇදලා ඔබ එදාට හිනාවේගෙන යන්නෙම රන්ඩුවෙන්න්න බලාගෙන යන ඕනෙමනි මිනිස්සු යන්න හිනාවේගෙන තෑගි බෝගාරගෙන යනවා. හැබැයි ඒ ගිහිල්ලා අර ගෙදර ගිහිල්ල කාලබීල පිරිසක් එක ඉන්නකොට එක පුංචි වචනයක් සමහලාට කවුරු හරි කරපු විහිළුවක් පුංචි දෙයක් ඇති ඔබ දැකල ඇති මගුල් ගෙවල් වල ගහගන්නවා මිනිස්සු. ඊළඟට සමහරු මිනිමැරු
ඔබ දකින්න ඇති සමහර මගුල් ගෙවල් වල ගහගෙන සමහරලාට එක්ක මනාලයාගේ පාර්ශවයෙන් මනාලියගේ පාර්ශවය කහටරි ගැහුවා කියලා ඊට පස්සේ මිනී මැරුමක් එතන සම්පූර්ණයෙන් අවසානයේ මගුල්ගේ මලගයක් වෙලා ඉවර වෙන්නේ. එතකොට බලන්න මිනිස්සු ගියේ ඕකට නෙමෙයි. ගියේ සතුටෙන් කාලා බීලා සතුටු වෙලා සතුට භුක්ති විඳින්න ගියේ. හැබැයි ෂණිකව ඇතිවන ෂණික කෝපේ පස්සේ පසුතැවෙනවා. අයියෝ මං ඒ වෙලාව ඉවසුවා නම් හරි. ඒක නොකළ යුතු දෙයක් මං කරේ. ඔහොම කියන අය කොච්චර ඉන්නවද? එහෙනම් මතක තියාගන්න අපිට එන ආවේග අපිට එන සිතුවිලි අපි සිතුවිල්ලක් හැටියටම අපිට පාලනය කරගන්න පුළුවන් නම් දැනට ඔබට පුළුවන් මේ හිත පාලනය කරගෙන තව ගමනක් ඉස්සරහට යන්න. පස්සේ ඔබ භාවනා කරගෙන යනකොට ඒ එන සිතුවිල්ලේ ප්‍රබල භාවය ඔබට අඩු කරගන්න පුළුවන්. එක තමයි භාවනාවෙන් කෙරෙන්. දැන් බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය ගැන පෙන්නනකොට උපමාවක් පෙන්වා මහණෙනි ගින්දරකට කුකුල් පිහාට්ටක් ඇල්ලුව වගේ. ඔන්න උපමාව. අපි ගමු ගිනි ගොඩක් තියෙනවා. මේ ගිනි ගොඩ ඔබ සාමාන්‍ය ලිපක් ළඟ හරි ගිනි ගොඩක් ළඟට හරි ඔබට ළඟට යන්න බෑනේ අපිට යන්න පුළුවන් සීමාවක් තියෙනවා. ටිකක් ලං වෙන්නේ ගිනි රස්නේ නම්. දැන් අපි ගමු කුකුල් පිහාට්ටක්. කුරුළු පිහාට්ටක් හරි කුකුල් පිහාට්ටක් හරි ඔබ දැකලා ඇතිනේ. මේ පිහාට්ටක් ඔබ ගිනි ගොඩකට අල්ලනවා. ගිනි ගොඩට ඇල්ලුවට පස්සේ මොකද වෙන්නේ? ඒක උණු වෙලා ඇකිලෙනවා. ඒක තමන්ගේ පැත්තට ඇකිලිලා එනවා. ඔබ හොඳට බලන්න ප්‍රායෝගිකව. ගින්දරකට කුකුල් පිහාට්ටක් ලං කරනකොට ඒක උණු වෙලා ඇකිලෙනවා තමන්ගේ පැත්තට. බුදුරජාණන් වහන්සේ වදාළ මෛත්‍රිය වඩන මෛත්‍රී සිත දියුණු කරන කෙනා තුළත් ද්වේෂ හිත තමා තුළ ඇකිලිලා යන. අර තරහ යන ස්වභාවය කේන්ති යන ස්වභාවය ගැටෙන හිත තමා තුළට ඇකිලෙනවා කියන. අන්න අපිට මුලින් කරගන්න පුළුවන් දේ කියන්නේ මේ අනාගාමී වෙන්න මෙහා අනාගාමී වෙනකොට සම්පූර්ණයෙන් නැති වෙනවා. එතනින් මෙහා ධර්මාවබෝධයෙන් මෙහා අපිට තරහ යන ස්වභාවය නැති කරගන්න නම් හොඳම බේත තමයි මෛත්‍රිය. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. මහණෙනි මෛත්‍රිය වඩන්න මෛත්‍රී සිත දියුණු කරන්න ව්‍යාපාදස්ස පහනාය. මේ තරහ යන ස්වභාවය කේන්ති යන ස්වභාවේ ගැටෙන ස්වභාවේ ප්‍රහාණය වෙලා යටපත් වෙලා යන. ඒක හරියට අර ගින්දරකට කුකුල් පිහාට්ටක් ඇල්ලුවා වගේ. ඊළඟට මතක තියාගන්න මේ ලෝකෙ මිනිස්සු දැන් ඔබට හිතෙන්න පුළුවන් හැයි මට විතරක් කේන්තියන්න. අරයට කේන්තියන්න ෑනේ. ඒකට මෙයා මොනවා කිව්වත් ඔය ඉන්නේ කාගෙන. දැන් සමහර උදාහරණ වලටත් කියනවා. ඔන්න බලාපන් අර එහා ගෙදර ළමයා. ඒ ළමයට කවුරු මොනවා කීවත් ඒ ළමයා හොඳට ඉවසීමෙන් ඉන්නවා. ඒකට නුඹලා කියලා ඔන්න ගෙවල් වල සාමාන්‍ය ළමයින්ට ඔහොම කියන අවස්ථා තියෙනවා. එතකොට සමහර අය ඉන්නවා උපතින්ම ද්වේෂ චරිත. ඔබ ওই චරිත විග්‍රහ සමහරලාවට අහලා ඇති රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, විතක්ක චරිත, සද්ධා චරිත ඔය වගේ මේ චරිත විස්තරයකුත් ඔය අටුවාවලට එනකොට ධර්මයේ සඳහන් වෙනවා. එතනදී අපි කාට රාග ද්වේෂ මෝහ තියෙනවා අඩු වැඩි වශයෙන්. බුදුරජාණන් වහන්සේ පවා බුද්ධත්වයට පත් වෙලා කාටද මම මේ ධර්මයේ දේශනා කරන්නේ කියලා ලෝකෙ දිහා බලනකොට දැක්කේ නෙළුම් විලක් වගේ. මේ ලෝකයාගේ මේ ලෝක සත්වයන්ගේ කෙලෙස්වල ස්වභාවය නෙළුම් විලක්. ඒ කියන්නේ නෙළුම් විලක ඔක්කොම මල් එකම ප්‍රමාණයට උඩට ඇවිල්ලා පිපිලා තියෙනව නෙමෙයි. සමහර ඒවා උඩට ඇවිල්ලා හිරු රැස් වැටෙනකොට පිපෙනවා. සමහර ඒවා උඩට එනවා පිපෙන්නේ නැහැ. සමහර ඒවා බාගෙට වතුරෙම කුණු වෙලා යනවා. සමහර ඒවා ඇතුළෙමයි. එතකොට ඒ වගේ අල්පරජක්ක මහරජක්ක කෙලෙස් වැඩි අය ඉන්නවා කෙලෙස් අඩු අය ඉන්නවා. රාගයේ බලවත් අය ඉන්නවා රාගයේ යටපත් වෙච්ච උපතින්ම රාගයේ බලවත් නැති අය ඉන්නවා. සමහරු ඉන්න උපතින්ම අධික ද්වේෂයක් කේන්තියක්. සමහරු ඉන්න මොනවා කීවත් එහෙම තරහ යන්නේ නැති අය ඉන්න උපතින්. එතකොට ඒ වගේ චරිත ගොඩක් එක එක්කෙනාගේ කෙලෙස් වල ස්වභාවය අපි සාමාන්‍ය කියන නානත්ත් කාය නානත්ත් සංඥා. මේ මනුස්ස ලෝකෙ මිනිස්සු ගත්තොත් නානත්ත් කාය රූපෙන් ගත්තත් 1000ක් ගත්තොත්
දහසාකාර මේ මූුණ නිකා එකම ප්‍රමාණයට තිබුණට පුංචි මූුණක් රූපයෙන් ගත්තා අඳුරගන්න බැයිද. අඳුරගන්න පුළුවන් අපි ලක්ෂයක් දැක්කත්. ඒ ලක්ෂය අතරින් එකෙක් කෙනගේ මූුණේ ස්භාවය ඒ ස්භාවයල් වලින් විශාල වෙනස්කං ගොඩක් තියෙන. පුද්ගලය වසයෙන් ගත්තත් රූපයෙන් ගත්තත් වෙනස්. අදහසා කල්පොලින් ගත්තත් ඒත් වෙනස්. එකෙක් කෙනගේ කෙලෙස්වල ස්භාවයන් අදහස් ආකල්ප ප්‍රාර්ථනා පැතුම් සිතුවිලි මේ ඔක්කොම වෙනස්. එතකොට මේවත් එක්ක කෙලෙස්වල අඩු වැඩිකන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයාගේ කෙලෙස්වල ස්භාව අපි දවේශි පැත්තෙන් ගත්තොත් මේ දවේශය ඔස්සේ අර අඩු අයයි වැඩි අයයි මේ ඔක්කෝම ප්‍රධාන කොටස් තුනකට බෙදවා. උපමා තුනක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා. ඒ තමයි එක පිරිසක් ඉන්නවා මේ මාර්ගපල්ලපුවයිනේ පෘතජ්ජන ලෝකයේ සාමාන්‍ය මිනිස්ව අතර එක පිරිසක් ඉන්නවා තරහ යනම්. හැබැයි දී ඇන්ද ඉරක් වගේ ඔන්න උපමාව. දිය ඉරක් ඇන්දට පස්සෙ මොකද වෙන්න. ඔබ දැකල ඇති වතුරේ නිකන් සාමාන්‍ය ඔබ වතුරක නානකොට හරි බේසමක හරි නිකන් දිය ඉරක් ඇඳල බල. ඒ අදින ඉර ඒ සැනින් මැකෙනවා. ඒ ඉර පිහිටන්නේ. ඒ වගේ සමහරයි ඉන්නවා තරහ යන ස්භාවය උපතින් අඩුයි. කේන්ති යන ස්භාවය අඩුයි. ඒවට හේතු තියෙනවා. ඒවන් නිකම් මේ උපදිනකොට නිකං සමහරුන්ට ආයාට තරහයන් නෑන කියලා කිව්වට යත් දන්න නැති වුණට උබත් දන්න නැති වුණට සංසාර පුරුදු ඒවට බලපානු. බුදුරජාණන් වහන්සේ පෙන්න්නනම් මහනෙන සසරි බොහෝ කාලයක් මෛත්‍රී සිත පුරුදු කරපාය. යා දන්න නැති වුණට පෙරජීවිතයා කොහිට අද කියලා දන්නවද. ඒ අපිට දකින්න බෑ. ඒක දකින්න පුළුවන් පුබ්බේ නිවාසානුස්සති ඥානය තියෙන කෙනෙකුට පෙරජීවිත දකින්න පුළුව. අපි දන්නේ සමහරලාවට යා පෙර සසරේ මෛත්‍රී දිහාන වඩලා. බ්‍රහ්ම ලෝක කාලයක් දිහානස්ුවෙන් හිටපු කෙනෙක් වෙන්න පුළුව. ඒ පින ගෙවිල් අවසන් වෙනකොට බ්‍රහ්ම ලෝකින් චුත වෙලා මනුස්ස ලෝකෙට එනවා. එදකොට කාලයක් මෛත්‍රිය වඩල පෙර සසර මෛත්‍රිය පුරුදු කරපු පිනෙන් එයා මනුස්ස ලෝක ඉපදුනාට එයාට දවේශය ගොඩාක් යටපත් වෙලා තිය. එයාට තරහයන ස්භාව උපතින් මාඩු කෙනෙ එහෙමයි ඉන්න. එතකොට එවැනි අය උපතින්ම දවේශයේ ස්භාව අඩු අයි ඉන්නවා. ඒ අයගේ හිතේ ස්භාව බුදුහාන්දුරු පෙන්න්නනවා දී ඇන්ද ඉරක් වගේ. එකන සම්පූර්ණයෙන් මේ තරායන ස්භාව නෑන මේ තියෙනවා. හිතේ අරමුණු එක ගැටීමක් ඇතිවෙන්න පුළන් තරහයන්න පුළුවන් හැබැයි ඒක එතනින්ම වච්චනකින්වත් එලියට බහින්නෑ ක්‍රියාවෙන් මතුවෙන්නෙත් නෑ ඒ සිතුවිල්ලෙම හිතෙන්ම යට පත්වෙලායන. සමහරුන්ට මොන විහිළු තහලු කරත් මොනවා කිව්වත් බැන්නත් ගැහ්වත් හිනා වෙලා ඉවසගෙන නේයා කරගන්න දෙයාගෙනයයි කියලා ඒක හිතෙන්ම අතහැල්ල දානයින්න අන්න දියුණු පුද්ගලය සංසාර හිත වඩපුය. එදකොට මේ උපමාතුන මුලින් ඔබ තේරුම් ගන්නක එක පිරිසක් ඉන්නවා දී ඇන්ද ඉරක් වගේ. ඊළඟ කොටස බුදුරජාණන් වහන්සේ පෙන්වා මේ ලෝක ජීවත්වෙන මිනිස්සු අතර තව කොටසක් ඉන්නවා වැල්ල ඇඳ පුයිරක් වගේ. සාමාන්‍ය හොඳට වැල්ල ඉරක් අතිට ඔබ දැකල ඇතින හොඳට ඔය වැලි මේ මළුවක් එහෙම අතු ගෑවට පස්සේ කවුරු හරි නිකන් ලීයකින් හරි ඇගිල්ලෙන් හරි ඉරක් ඇඳ කියලා හිතා. වැලි ගොඩේ ඉරක් ඇන්දට පස්සේ ඕක දවසක් දෙකක් තුනක් උපරිම දවස් 4ක් කියලා හිතන් ඒ ඉර හැමදාම තියෙන්නේ. ඒක නිකම්ම මැකිලෑනු සූලගට අර වැලිවල ස්භාවයත් එක ටික ටික දවසත් දෙකක් යනකොට හිමීන් එක මැකිලෑ. වැල්ලි ඉරක් ඇන්දට පස්සේ දවසින් දෙකින් මැකිලෑනවා ඒක ගොඩක් කල් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා මේ ලෝකයේ තව කොටසක් ඉන්නවා. ඒ අයගේ හිතේ තරහක් දවේශයක් ගැටීමක් ඇති වුණහම වැල්ලි ඇන්ද ඉරක් වගේ. හැබැයි ඇඳපු ගමන් මැකෙන්නේ ටික වෙලාවක් තියෙනවා එක දවසක් දෙකත් තුනක් වෙන්න පුළුව. ඒ වගේ කෙනෙකුට තරහ ගියාට පස්සේ කේන්තියක් කාවට පස්සේ සමහරයින්නවා. ඒ අයට අර සිතුවිල්ලෙම යටපත් කරන්න බෑ. හිතට කේන්තියනවා එනකොට එක්කො මූුණ වෙනස් වෙනවා දත්මිටි කනවා ඊළඟට ඇස් රත්තු වෙනවා සමහරු හැබැයි සමහරු ඉන්න වචනයක්ත් නොකිය පුද්දුම ඉවසීමෙන් ඉන්නවා ඔය ඒක කොටසක්. සමහරයි ඔය කියෝනවා එක්කෝ
තමන්ට එක්ක බැනගන්න එක කායෙක්වල් තර බනින කෙනාට රණ්ඩුවේගෙන යන්න සමහරු මේක මගේ කරුමේ මොකක්ද දන්න මැරිලවත් යන්න ඇනකි සමහරු තමන්ට බැනගන්න ඔබනික සමාජ බලන්න ඔය වගේ උදාහරණ ඇතිනි ඕන තර මේ කියනව කොච්චර ප්‍රායෝගිකද කියලා ඔබටම තේරෙනව ඔබට සමහල්ලාවට තරහක් කේන්තියක් කාවට පස්සේ කවුරු හරි ඔබට මොනවාහරි කිවත් ඔබ යායෙක් එල්ලීගෙන යන්න ඔබ හිතනවා එයා කර ගණද යාගෙනයයි මගේ කරුම මේක හැමදා මම් බැනුම් අහනම් මං මොනව කරත් වැරදි මගේ වැරදිමයි මුන්ට පේන්නේ එහෙම හිතෙනවා එහෙම හිතෙනවා තමන්ට බැනගන්නවා තරහෙන් අර දවේශෙන් ඉන්නවා හැබැයි දවසක් දෙකක් තුනක් යනකොට ඒක මතකත්නෑ ආයි හොඳට හිනාවෙලා කතා කරනවා සමට අර බැනපු එක්කෙන එක්කම ආයි පහෝදාට හොඳට හිනාවෙලා අයියක්කේ කියලා හොඳට හිනාවෙලා කතා කරනවා ඒක තරා හිතේ තියාගන්න එවැනි කෙනෙකුටත් හිත දියුණු කරගන්න පහස්ුයි ඒත් පෙර සසරේ බනහලා පින්කං කරලා මෛත්‍රිය වඩල සංසාර පුරුද්ධ ටිකක් හරි තියෙන අය එතකොට බලන්න එවැනි හිතක් වැල්ලේ ඇඳපු ඉරක් වගේ නම් ඔබේ හිතේ ස්වභාවය ඔබට හිත වඩාගන්න පුළුවන් ඔබ පින්වන්ත කෙනෙ ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා සමහරයි ඉන්නවා උපතින්ම දවේශ චරිත අපි දන්නේ නෑ පෙර සංසාර අපායිදං ආවෙන්න පුළුව පෙර ජීවිතය ආත්ම සිය ගණන් යක්ෂයෙක් වෙලා හිටපු කෙනෙක් වෙන්න පුළුව ඒවා සංසාර පුරුදු හැටියට විඤ්ඥානයත් එක සසර යනවා එක්කෝ අර උබාර කාලි යක්ෂණී කතා වහල ඇතින ආත්ම 500ක සංසාර වෛරයක් කිය ඒ වගේ වෛර බැඳගෙන මේන සමහරයි ඉන්න පුළුව එවැනි අයගේ තරහේ ස්වභාවය දවේශයේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ උපමාවට පෙන්නවා හරියට ගලේ කෙටු ඉරක් වගේ ඔබ දැකල ඇති ගල්වල ඔය සෙල්ලිපි කොටල තියෙනවානේ ගලේ කෙටු ඉර කියන්නේ ඒකයි අපේ බුදු හාමුදුරන්ගේ කාලේ එක්කෝ ධර්මාසෝක රජ්ජුරුවන්ගේ කාලෙ කොටපු සෙල්ලිපි තාම තියෙනවා ඔබ දැකල ඇති අපේ රට අතීත රජවරු අවුරුදු දහස් ගානකට හා කොටපු සෙල්ලිපි කටාරං ඒව තියෙනවා තාම බ්‍රාක්්මි අක්සරවලින් ලියලා තියෙනෙක පැරණි සිංහල අක්සර කියයි සෙල්ලිපි කියවන්න එදැන් ඔබට කියවන්න බැරි හැබැ කියවන්න පුළුවන් අයින්න යක්සර ගැන දැනුමත් තියෙනයි එතකොට යම් යම් තොරතුරු අතීත සිදුවී සෙල්ලිපිවල ලියලතිය අවුරුදු සිය ගානක් නෙමේ අවුරුදු දහස් ගානක් ගියත් මැකිච්ච නැති සෙල්ලිපි තියෙන ඒ වගේ ගලේ කෙටුවට පස්සේ අවුරුදු දහස් ගණන් තියෙනවා ඔන්න ඔය වගේ තමයි කෙන සමහර අයගේ අර දවේශය බලවත් චරිතවල හිතේ ස්වභාවයක් ඔය වගේ ඒ අයට කේන්තියක් කාවට පස්සේ සමහරු ඉන්නවා ඒ කේන්තිය අඩුවෙන්න යටපත්වෙන්න තමන් දෙන්නෙම නෑ ඒක ස්වභාවේ ඕනෑම දේක ස්වභාවේ තමයි අපි යෝනිසෝ මනසිකාරයේ දෙනකොට ඒක කෙලෙස් යට පත්වෙනවා අයෝනිසෝ මනසිකාරයේ දෙනකොට නූපන් කෙලෙස් උපදිනවා අපි හිත ඒක මේ වගේ අපි හිතමු ඔබට කවුරු හරි බැනගෙන ගිය දැන් ඔන්න නිමිත්ත ඔබට කවුරු හරි චෝදනාවක් කරගෙන බැනගෙන ගිය දැන් ඔබ යෝනිසෝ මනසිකාරය දෙනවා කියලා කියන්නේ කෙලෙස් යටපත්වෙන විදියට කල්පනා කරන එයා කරගන්න දෙයාගෙනිය මං මොකටද මේ කාගෙවත් වචනකට මංකේන්ති ගන්න අන්න එහෙම හිතනවා දැන් යෝනිසෝ මනසිකාරය කෙලෙස් ඇති වෙන්නේ හැබැයි ඔබ කල්පනා කරනවා මෙහෙම වටිනවද මුන්ට මට මෙහෙම කියන්න මේ වනං ඉවසල හරි යන්න ඊට පස්සේ අපි ඔළුවේ නගින්නේ තවටකින් ඇවිල් අපිට ගහලයයි මේකට නම් මොකක් හරි කරන්න ඕන මූට මොකක් හරි කරන්න ඕන හෙම හිතන දැන් ඔය සිතුවිලි ටික හිතන්න දැන්ගේ කියපු සිතුවිලි ටික යටපත්වීමක් නෙමෙයි නූපන් දේශයත් උපදිනවා උපන්නාවදේශය බලවත්තෙන් අන්නේ හිතන ක්‍රමයට කියනවා අයෝනිසෝ මනසිකාරය එදකොට කෙනෙක් තුළ තරහක් දවේශයක් ඇතිවුණාට පස්සේ ඔය විදිහට හිතහිතා ඉන්නකොට සමහරු ඒ පටික නිමිත් අතහරන්න කැමතිනේ ඒ රෑ නිදාගන්න ගිහිල්ලත් හිතන්නේ තරහකාරය ගැනමයි කණබොන වෙලාවට හිතන්නේ තරහකාරය ගැනමයි සමාල්ලා රූපාහිනියක් බලාගෙන හිටියත් පොතක් බැලුවත් මතක්කෙන තරහකාරයමයි මංමුගෙන් පලිගන්න මංමුගෙන් පලිගන්න කොහොම හරි මුන්ගෙන් පලි ඔහොම හිත හිතා වෛර කර කර දවේශ කර කර
මැරෙන කම්ම ඉන්න. ඒක නැති වෙන්නේ. දවසෙන් දෙකෙන් සතියෙන් මාසෙන් යටපත්වෙන්න දෙන්න. හැම වෙලේම හිතනවා. මට මුම් මෙහෙම කරා කියලා හිතනවා. සමහරු මැරෙනකොට ඊළඟ ආත්මිට ඒ වෛරයේ සංසාර වෛරයක් හැටියට ගෙනියන. ඔබ අහල ඇති සමහර සංසාර වෛර මැරෙනකොට හිතන මං මැරිලා හරි මුගෙන් පලිගන්නවා කියාගෙන මැරෙනඉන්න. සමහරලාවට ඔබට මේ වචන ඇහෙනකොට හම්බෝ කියලා හිතෙන පුළුව මම මේ ඔබට ප්‍රායෝගිකව කියන්න මේ සමාජය හැටි මිනිස්සුන්ගේ හිත්වල ඇතිවෙන පහත් සිතුවිලිවල ස්වභාවය. එතකොට ඔබට හොඳට තේරෙන්න ඕනෑ ඇත්තනේ නම් මේ වගේ පහත් සිතුවිලි ඇති වෙනවන මේ හිතේ කියලා. ඒ නිසා මතකතියාගන සමහරු ඉන්නවා. යමක් කරන්න බැරිවෙන්න පුළුව සමහට ඔබට ඒ බැනපු පුද්ගලය දැම් බලවත් කෙනෙක් වෙන්න පුළුව. ඔහු සමාජ ඉහල තැනක ඉන්න වෙන්න පුළුවන්. හැබැයි ඔබේ හිතෙන් ඔබ පලිගන්න වැඩි නවත්තලනෑ. ඔබට යමක් කරන්න බැරිවේ. ඔහු බලවත් නිසා හැබැයි හිතෙන් බනිනවා සාප කරනවා යදිනවා දවස ගානෙ ඔහුගේ විනාසි ප්‍රාර්ථනා කරනවා. සමහරු දේවාල ගාන යනවා පොල් ගහනවා සාප කරනවා මිලි සම්බරනවා රටේ නැති ඔක්කෝම කරනවා අර හතුර නැතිවේවා නැතිවේවා වෙනසේවා කියලා. එහෙම හිතල අන්තිමට මැරෙන කොටත් හිතනවා මං මැරිලා හරි උගෙන් පලිගන්න. මං දරුවෙක්ගෙන් හරි පලිගන්න. ඊළඟට හිතනවා සතෙක් සර්පයෙක් වෙලා හරි මංමුගෙන් පලිගන්න. ඔන්න ඔය වගේ ඉතාම පහත් සිතුවිලියෝ බහල ඇති මිනිස් සමාජය තුළ. එවැනි සිතුවිලි ඇති වෙන්නේ අන්න අර වගේ අයට අර ගලේ කෙටු ඉරක් වගේ දවේශ හිතක් තියෙන අයට තම එහෙම සිතුවිලිය. අන්න යාගේ හිතේ ස්භාව බුදුහාන්දුරු පෙන්වා ගලේ කෙටු ඉර වගේ. ඒ නිසා පිංහතුනී දවේශය තරහව වෛරය කියලා කියන්නේ. බුදුහාන්දුරු පෙන්වේ මේක හරියට මේ උපමාටික තේරුම් ගත්තන ඔබට තේරෙයි දවේශය කියන්නේ ඇත්තටම ඔබ වෛර කරන පුද්ගලයට නෙමෙයි ප්‍රතිඵලය හම්බෙන්නේ තමන්ට තමන්ව නසාගන්න වගේ වැඩක්. බුදුහාදුර ලස්සන උපමා ගොඩක් පෙන්න්නනවා. ඒ තමයි කෙනෙක්ව නසන්න හිතාගෙන තමන් වසපානය කරනවා වගේ වැඩක් කියනවත් දවේශය. අන්න බලන්න උපමාව ඔබ කාටහරි වෛර කරනවා කියන්නේ ඔබ කාටහරි දවේශ කරනවා කියලා කියන්නේ තව කෙනෙක් මරන්න කියලා හිතාගෙන ඔබ වසබොනවා වගේ වැඩක්. තමන් වහබීල තව කෙනෙක් මැරෙනකම් බලාගෙනින් නොවගේ වැඩක් තමයි ඔබ අනුන්ට දවේශ කරනවා කියලා කිය. මොකද දවේශ හිත ඇතිවෙන්නේ කා තුළද. ඔබ තුළ ඔබ අනුන්ට දවේශ කරන්න පිරිහෙන්නේ කාගේ හිතද. ඔබේ හිතයි ඔහු හොඳට කාලබිල හෝදට ඉන්නවා. හැබැයි ඔහුට දවේශ කරන ඔබේ හිත පිරිහෙනවා. ඊළඟ උපපාව බුදුරජාණන් වහන්සේ පෙන්වා මහනෙනේ දවේශය කියන්නේ ගිනි අඟුරු ටිකක් අතින් අරගෙන තව කෙනෙකුට ගහන්න සූදානන් වෙනවගේ වැඩක්කි. ගිනි අඟුරු ගිනිියන් වෙච්ච ගිනි අඟුරු තියෙන රත්තු පාට වෙච්ච ගිනි අඟුරු ටිකක් තියෙන ගල් අඟුරු කියලා හිතන්න ගිනිියන් වෙච්ච කාට හරි කේන්ති ඇවිල්ලා තමන්ගේ තරහකාරයට ගහන්න කියලා අර ගිලි අඟුරු ටික අතින් අල්ලගෙන ගහන්න සූදානන් වෙන දැම්මොකද වෙන්නේ. තමන්ගේ මත පිච්චෙන අර ගිනි අඟුරු ගන්න තමන්ගේ අති තමන්ගේ අල්ල පිච්චෙනවා අත පිච්චෙනවා දුකට පත්වෙන තමන් අන්නේ වගේ වැඩක් කියන මහනෙන අනුන්ට දවේශ කරනවා කියලා කියන්නේ තමන්ගේ අතින් ගිනි අඟුරු අරගෙන අනුන්ට ගහන්න සූදානන් වෙනවාගේ වැඩ තමන්මයි විනාස වෙන්නේ තමන්මයි නැසෙන්නේ තමන්මයි විනාසය කරායන්. ඊළඟ උපමාව බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහනෙනේ දවේශය කියලා හිත් කියන්නේ යකඩේක හටගන්න මලකඩේ යකඩේ විනාස කරනවා වගේ වැඩක් කියන. ඔබ දන්නවා යකඩයක් විනාස වෙන්නේ යකඩේ ඇතුළෙෙම හටගන්නවා යකඩ විනාස වෙන දේවල් මල යකඩේ හටගන්න මලකඩ. එදකොට මේ මලකට නිසාමකද වෙන්නේ යකඩය දිරාගෙන කාගෙන කියල යකඩ දිරාගෙනය. එතකොට යකට දිරන්නේ පිට දෙයක් නිසාන මේ යකඩේ ඇතුළෙෙම හටගන්න මලකට නිසා. බුදුරජාණන් වහන්සේ වදල ඒ වගේ අනුන් ගැන දවේශ හිතක් ඇතිකරගෙන අනුන්ට වෛර කරනවා කියලා කියන්නේ තමන් යකඩේ හටගත්ත මලකඩ යකඩයක් විනාස වෙනවා වගේ තමන්ගේ හිතේ හටගත්ත දවේශ සිතු විලිවලින් තමන්ගොම විනාසවයගෙන විනාසවයගෙන යනවා කිය. ඒ නිසා මහනෙන මෛත්‍රිය වඩක්.
එහෙම නං ඔබට පේනවා මේ දවේශය තරහාව කේන්තිය යටපත් කරගන්න නම් අපිට කරන්න තියෙන එකමදේ මෛත්‍රී සිත දියුණු කරන එක ලේසි නෑ අමාරුයි. අපේ සංසාර පුරුද්ධ තියෙන මෛත්‍රී වඩල නෙමෙයි දවේශ කරලා ඉරිසියා කරලා වෛර කරලා අනුන්ට විනාසි ප්‍රාර්ථනා කර අනුන් නැසේවා කියලා හිතල ඕක තමයි සසර පුරුද්ධ. ඒකන තාමත් මේ සංසාර ඉන්න අපි නැත්නම් මෙලාහට නිවන් දැකලනේ. අපි තාමත් සසර ඉපදීපදී සතරාපාය මහගෙදර කරගෙන යන්නේ ඔන්න ඔය නරක පුරුදු අපේ හිත්තලින් අතහැරගන්න බැරිවීම නිසා. ඒ නිසා පිංහතුනි විතක්ක සන්ටාන කියලා තියෙනවා මජ්්‍යම නිකායි සූත්‍ර දේශනාව. මේක බුදුරජාණන් වහන්සේ දවේශ හිතක් යටපත් කරගන්න උපකාරවෙන ප්‍රායෝගික උපක්‍රම ටිකක් අපිට පෙන්නලා තියෙනවා. දවේශයක් තරහක් ඇති වුණාට පස්සේ කොහොමද මේක යටපත් කරන්න කියලා. විතක්ක සන්ටාන සූත්‍රය. පලවෙනි එක මේක බොහොම ප්‍රායෝගික ඔබ හොඳට එකින් එක මතකතියාගන්න. ඔන්න යම්කිසි කෙනෙක් ගැන දවේශ හිතක් ඇතිවෙනවා. පටික නිමිත්තක්. පලවෙනි මේක බුදු හාන්දුර පෙන්න්නනවා. ඒ ඔස්සේ අයෝනිසෝ මනසිකාරී දෙන්න එපා. ඒ තරහ සිතුවිල්ල ගැන හිතන් නැතුව වෙන දෙයක් කල්පනා කරන්න. බොහොම සරලයින. අප හිතම කවරු හරි ඔබට බැනගෙන ගියා. දැන් ඔබට ඔන්නන් ඔහොට පුපුර පුපුර ඔහුට සැලසුම් හදාද ඔහුට විනාස වේවා නැසේවා මට මූ මෙහෙම කිවගේ කියන්න පුළුවන්. අනේ යාකර ගණද යාගෙනය කියලා හිතෙන් අතඇරිය ඔබ වෙන ඔබේ ඔබ පොතක් බලනවා බණක් කහනවා ඔබේ යහපත පිණිස ඔබ ධර්ම මාර්ග හැසිරෙනවා. අන්න බුදු හාන්දුර පෙන්වා පලවෙනි මූපක්‍රමයක. තමන්ට දවේශ හිතක් කාවට පස්සේ ඔබ ඒ අරමුණේ එල්ලීගෙනයින් නැතුව වෙනත් කුසල අරමුණකට හිතගන්න. හිතට වද දෙන ප්‍රශ්නයක්න. කවුරුහරි ඔබෝ කේන්ති ගැස්වන. ඔබට බැන්නන දැන් ඔබ ඒක මතක් කෙනවනම් හැමවෙලේම හිතට මතක් කෙනෙක නවත්තන්න ලේසි නෑ. මොකද අපේ හිත තාම දමනය කරලා හිත දියුණු කරලා නෙමේනේ. ඒ නිසා හිතට පාලනයක් නැතිවුණට හිතට සිතුවිලි ගලාගෙන ගලාගෙනනවා. එතකොට අපි කරන්න ඕන කුසල අරමුණුවල ඒ දෙන්න ඕන. ඒ වෙලාවට බණහන්න පටන්ගන්න. අඩුගානමික ගොඩාක් හිතට වද දෙනවන චුට්ටම් මගහැරෙන්න්න කොහහරි යන වන්දනාව කියන. එක් අන්රාධපුර යන. රුවන්නලි සෑ වැඳල ශ්‍රී මහබෝධී වැඳල හොඳට පින්කි කරලා පිරිත් කියලා අට මස්ථානත් වන්දනා කරගෙන අන්න දවස් දෙකතුනක් ගිහිලා හොඳට වැඳලා පින්ටිකක් කරගෙන එනකොට පිනත් බලවත් වෙලා අරක මතකත් නෑ. අර ප්‍රශ්න ඔක්කොම යටපත් වෙලා. අන්න ඒ වගේ උපක්‍රමසීලීව මගහැරීමෙන් ගොඩක් දේවල් යටපත් කරගන්න පුළුවන්. එතකොට ඒ දවේශ හිත මගහැරෙන විදිහට කුසල අරමුණකට හිතගන්න. එක්කො ඒ වෙලාවට ඔබ පටන්ගන්න පොතක් කියවම. එක්කොගේ අස් කරනවා. ඒ මතක් කෙන වෙලාවට ඒ අමතගෙන මොක්හරි වෙන වැඩක් පටන්ගන්න. එක්ක හැමදාම් බණක් අහන්ට පටන්ගන්න මක්හරි රූපාහිනි යන වැදගත් වැඩ සටහනක් කෙලෙස් යටපත්වෙන මොනොහරි වැදගත් දේකට හිතියොම් කරනවා. අන්න දවේශය නැති කරගන්න පුළුවන් පලවෙනි සරලම උපක්‍රමය. හැබැයි මේක හැමෝටම ප්‍රායෝගික නෑ. බුදුරජාණන් වහන්සේ වදාළ බොහෝ දෙනෙකුට ප්‍රායෝගිකයි. යම් දේශ හිතක් තරහසිතක් පටික නිමිත්තක් ඇති වුණනම් ඒක හිතන්න නැතුව කුසල අරමුණකට හිතගන්න ඔන්න පලවෙනි එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යම් කුසල අරමුණකට හිත අරගෙන ඒ කුසල අරමුණේ යෙදෙන කොටත් ඒ කුසල අරමුණ මැඩගෙන දවේශයම බලවත්තෙන. අන්න දැන් දවේශය ගොඩක් බලවත් තැනක් ඒ කියන දැන් අපි ඒ අමතක කරන්න හිතාගෙන බණහනුව බණහනකොට මතක් කෙන්නේ තරහකාරයෙන් බණ එහෙන්න ඇතකොට නිකම් බණ දාලා තිබ්බට තරහකාරය බැනපු එකමයි බනාතරින් ඇහෙන්නේ. පොතක් කියෝන. පොත කියෝගෙන යනකොට පොත ඇතුළෙන් මැවිල පේන්නේ තරහකාරය අර සිදුවීමමයි මතක්කෙන මෝ මට මෙහෙම කිව්වා මෙහෙම කීවා කියල ඒක මතක්කෙන. ඒ අමතක් කරගන්න හිතාගෙන වෙන වැඩක් කරනවා බැලූ බැලූවත ඒකම් පේනවා. අන්න එහෙම නං අපිට පේනවා පලවෙනි උපක්‍රමේ හරිගිය කොටසක් හිටිය වගේම හරි නොයන අයත් ඉන්න පුළුව. ඒ මට්ටමට දවේශය බලවත් නම් බුදු හාන්දුරු පෙන්න්නනවා දෙවනි උපක්‍රමේ හැටියට මහනෙන ඒ වෙලාවට ආදීනව සිහි කරන්න. ඔන්න දෙවනියට කරන්න තියෙන දේ තමයි ආදීනව මෙනෙහි කරන. ආදීනව සිහි කරනවා
මේ අනුන්ට වෛර කර ඉඳල බැරි වෙලාවත් මන් දැම් මැරුණොත් කොහේ අයිද. බුදුරජාණන් වහන්සේ පෙන්වේ දවේශය කියලා හිතන්නේ ගිනි අගුරු ගුලියක් අතින් අරගෙන ගහන්න හදනවගේයට මගේ අතමයි පිච්චෙන්නේ. බුදු හාන්දුරු පෙන්වේ දේශය කියලා කියන්න කෙනෙක් විනාස කරන්න හිතාගෙන තමන් වසපානය කරනවා වගේ වැඩක් මම්ම නේද විනාසවෙන්. යකඩේක හටගන්න මලකට යකඩයක් විනාස වෙන වගේ මගේ හිතම නේද මේ දවේශෙන් අපිරි සිදුවෙන් මං අනුන්ට වෛර කරන්න ගිහිල්ල මක්ටම නේද අකුසල් රැස්වෙන්. අන්න ආදීනව සහි කරනවා. මං මෙහෙම ඉඳල මැරිලා කොහේ අයිද. අන්න දැන් ආදීනව මෙනෙහි කරනකොට කුසලයට හිතේනවා අකුසලේ යට පත්වෙන. ඔක ගොඩාක් ප්‍රායෝගික දෙයක්. ඔන්න දෙවනි උපක්‍රමය. දැන් පළවෙනි උපක්‍රමය මතකද. පළවෙනි උපක්‍රමය තමයි යම් පටික නිමිත්තක් දවේශ සිතුවිල්ලක් බලවත්වෙනවන ඒක හිතන්න ඇතුව කුසල අරමුණකට හිතගන්න ඕන ප්‍රා සරලයි. හැබැයි කුසල අරමුණකට හිත ගත්තට පස්සෙත් ඒ කුසල අරමුණේ යෙදෙනකොටත් දවේශ හිතම මතු වෙනවා බලවත් වෙනවනම් බුදු හාමුදුරුව දෙවනි උපක්‍රමය හැටියට පෙන්නුවේ ආදීනව සිහි කරන්න. ආදීනව මෙනෙහි කරන්න. අන්න එතකොට ඒ ක්ලේෂයන් යටපත්වෙන. බුදු හාන්දුරු පෙන්වා මහණනි ආදීනව සිහි කරලත් යටපත් කරන්න බැරියයි ඉන්න පුළුවන්. ඒ තරම් ප්‍රබල සිදුවීම් තියෙන්න්න පුළ ආදීනව සිහිකරත් හිතෙනවා. මං අපායයි කියලා හිතෙනකොට සමාරුන්ට හිතෙනවා අපාහිගත් කමන්නෑ කිය. ඔබ බලන්න හොඳට බලන්න ඔබ සමහරත් කේන්තියෙන් ඉන්න අයට ඔබ අවවාද දීල ඇතිනේ. සමහරයට කේන්තියෙන් ඉන්නකොට අපි කියන අම්බෝ හොම වෛර කරන්න එපා කේන්ති ගන්න එපා මැරිලා අපායයි කමක් නෑ මට අපායි හොඳයි කියනවා. මුන්ගේ පලි අරගෙන යනාපායක මං යනවා කියන. මට අපාය හොඳයි කියනවා. එතකොට බලන්න නික වචනයට හරි ඔය වගේ කතා කියනයි ඔබහල ඇති. හිරේයයි කමක් නෑ මං හිරේගයක් කමන්නෑ කියන මුන්ගෙන් පලි අරගෙන. අන්න එහෙම හිතන කෙනා දැන් ආදීනවයට බයද අපායට බයද නෑ. ඔහු අපායට බයත්නය අපායන්නත් කැමති හිරේ යන්නත් කැමති එල්ලුංගහට යන්නත් කැමති මං මැරුණත් කමන්න තරහකාරයගෙන් පලි අරගෙන කියලා ඒ තරමට දැන් දවේශෙන් එන්න. අන්න බුදු හාන්දුරු පෙන්වා ඒ වගේ වෙලාවක තුංගනි උපක්‍රමය හැටියට ආපස්සට හිතන්න ඇයි මට මෙහෙම වුණේ කියලා. ආදීනව සහි කළ යටපත් කරගන්නත් බැරි වෙන කුසලාරමුණකට අරගෙන යටපත් කරගන්නත් බැරි මට්ටමට දවේශයක් මාතුළ බලවත් වනේ කොහොමද කියලා ආපස්සට හිතල බලන්න කියන. සමහර වෙලාවට ගොඩාක් තරහෙන් වෛරෙන් පලිගන්නවා කියලා ඉන්න අය ආපස්සට හිතාගෙන ගියොත් ඒ සිතුවිල්ල නිකම්ම නැතිවෙන. ගොඩාක් ප්‍රශ්නවලට හේතු අනවබෝධී. කවුරු හරි කියපු කියලා වැරදි වැටහීම් හරියට තේරුන් නොගැනීම් සාකච්ඡා කරලා බලල තීරණයක් නොගැනීම්. ඔන්න ඔය දේවල් නිසා මිනිස්සු ගොඩාක් පවකං අපරාධ කර අවුරුදු ගන්න වෛර කරන. හැබැයි සාකච්ඡා කල කවදාවක් කතා කල ප්‍රශ්න විසඳගෙන නෑ. කතා කරලා බලන්නකොට ප්‍රශ්නයක් නෑ. ඕන තරම් ඔබට ඔහොම උදාහර නැතින. එතකොට කෙනෙකුට පුළුවන්නන් ආපස්සට හිතන්න. ඇයි මාතුළ මෙච්චර තරහක් ඇතිවුණේ මේ පුද්ගලයා ගැන මේ අය ගැන. හිතාගෙන යනකොට තමන්ටම ලැජ්ජ හිතෙනවා සමහරුන්ට හිතෙනවා චිකේ මේ වගේ දේකටද මං මෙච්චර වෛර කරන්න. මේ වගේ පුංචි දේකටද මෙච්චර කාරයක් අපි තරහ වෙලා හිටිය. මේ වගේ පොඩි දේකටද අපි වෛරක් කාරය වුණේ. අන්න තමන් නිවි හැනහිල්ලේ ආපස්සට හිතල බැලුවොත් ඔබටම අවබෝධ කරගන්න පුළුව. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන එහෙමත් බැරිම නං හතරවෙනි ඊළඟ උපක්‍රමේ තමයි දිව උඩුතල්ලට තියල තද කරගෙන දත් හපාගෙන තමන්ගේ දවේශ හිතට තමන් ගරහ කරගන්න කියන. අන්න බුදු හාමුදුරු පෙන්ඩපුදේ. මතකතියාගන්න හතුරයින්න එලිය නෙමෙයි. අපිට හතුර මුණුයි හතුර මෙන්න මුන් තමයි කියලා හතුර එලිය වගේ පෙවුනට ඇත්තම හතුර ඉන්න කොහෙද. තමන්ගේ හිත ඇතුළේ තමන්ව නිරේට ඇදගෙන ගිය තිරිසන්ලෝකට ඇදගෙන ගිය ප්‍රේතාපායට ඇදගෙන ගිය හතුරයින්න මේ ඇතුළේ ඒ තමයි දවේශ හිත පටික නිමිත්ත කෙලෙස් සහිත හිත අනවබෝධයෙන් යුක්ත රාග දවේශ මෝහයන්ගෙන් යුක්ත අපායට නැමුරු වෙච්ච හිත ඔන්න ඔය හතුරා තමයි ඔබ දුගති ඇදගෙනකි.
ඒ නිසා දිව උඩුතල්ලට තියලා තද කර නිකං කියලා තේරෙන් නැත්නම් දත්මිටි කාගෙන තමන්ගේ හිතට ගරහා කරන්න කියෙන මේක හරි ප්‍රායෝගිකයි. තේර තේරී ගාථා ඔබ කියෝල තියෙනවනම් අන්න ඒවැ තියෙනවා. රහතන් වහන්සේලා ධර්මාවබෝධයට වීරිය ගන්න ආර්යන් වහන්සේලා තමන්ගේ හිත කෙලෙසුන්ගෙන් පීඩාවට පත්වෙලා හිත තමන්ට පාලනයකට නැති මට්ටමට ආවට පස්සේ උන්වහන්සේලා දත්මිටි කාගෙන දිව උඩු තල්ලට තිල තද කරගෙන තමන්ගේ හිතටම තමන් බැනගත්තා කියන. ඒව තියෙන තේර ගාථාවල ඒ මේ වගේ තමන්ගේ හිතට බැනගන්නවාගෙන මෙන්න මෙහෙම ඒ ඇන නිකන් තමන්ට සාප කරගන්න එකක් නෙමේ. තමන්ගේ හිතට ඒ කෙලෙස් සහිත හිත නුබමාව අපායට ඇදගෙන යන්නද මේ හදන්නේ. නුබමාව තිරිසන් ලෝකෙට ඇදලදාන්නද මේ හදන්නේ. ඒ පාපී හිත නුබමාව ප්‍රේත ලෝකෙට ගෙනියන්නද මේ හදන්නේ. නුඹ නිසා මේ සංසාරමං කොච්චර දුක්විඳල ඇද්ද. ඒ පාපී හිත නුඹට ඔය පාපී සිතුවිලි බලවත් කරගෙන මේ වටිනා මනුස්ස ජීවිත විනාස කරන්න මං උඹට ඉඩ දෙන්න දැම් මේ කාටද බනින්නේ. තමන්ගේ ක්ලේස හිතට අර අකුසල් වලට තමන්ගේ හිතෙන් මතුවෙන රාගදේශ මෝහවලට තමන් හිත පාලනය කරගන්න දැඩිව අවවාද දෙමින් තමන්ගේ හිත පාලනය කරගන්න කිය. ඒ නිසා මතකතියාගන්න ඊළඟ දේ තමයි මෛත්‍රිය තමයි මේ හිත දමනය කරන්න තියෙන එකම ක්‍රමේ. බුදු හාන්දුරු පෙන්වා මෙත්තා භාවේ තබ්බහ ව්‍යාපාදස්ස පහනයි. දවේශයට ප්‍රතිවිරුද් අරමුණක් හැටියට මෛත්‍රිය තරන් දෙයක් බුදු ඇසින්වත් දකිින් නෑ කියෙන්. එනිසා පිංහතුන මේ දවේශය ඔබට ඕන තරන් අද මේ බණ ඇහෙනකොට උදාහරණ කියනකොට ඔබටම ඔබ ගැන ආපස්සට තේරෙන ඇති අම්බෝ මංකොච්චර කේන්තිකන්න මං කොච්චර තරාගින් බැනල තියෙන මං කොච්චර ඔය වගේ මට බැනගෙන තියෙනවා මං කොච්චර මිනිස්සුන්ට සාප කරලා තියෙනවද ඔබටම ඔබ ගැන ආපස්සර දකින්න පුළුවන්. මේ සිතුවිලි යටපත් කරගන්න ඔබට තියෙන ප්‍රධානම බෙහෙත තමයි මෛත්‍රිය. දවේශයේ යටපත් වෙලා යන ප්‍රධානම අවශ්‍යදේ තමයි මෛත්‍රිය නැමති අවශ්‍යදේ. ඒ මෛත්‍රියෙන් ඔබට මේ කෙලෙස් සහිත හිත ගොඩාක් දමනය කළ යටපත් කරගන්න පුළුවන්. ඒ විදිහට හිත යටපත් කරගෙන ධර්ම මාර්ගය ගමන් කරලා අවබෝධයට පත්වෙනකොට අනාගාමි වෙනකොට කාමරාග පටික සංයෝජනම සම්පූර්ණයෙන් ප්‍රහාණය කළ ධර්මාවබෝධය කරායන්න පුළුව. ඒ පිණිස ඔබ හැම දෙනාටම අද මේ ධර්ම දේශනාව ධර්මානු ශාසනාව නිවන් අවබෝධය පිරිසම ඔබ හැම දෙනාටම ආශිර්වාදයක් වේවා පාරමිතාවක් වේවා කියලපි ආශිර්වාද කරන. ඒම නම් පිංහතුනි සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දෙවියසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝතුම් නිවනට පත්වේවා කියලා ආශිර්වාද කරමු. අද පින්බරදාය කත්තේ දරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන්නුවර පදිංචි වෛද්‍ය හර්ෂිකා රණසිංහ නුවන් රණසිංහ කියන දූදරුවන් ඒ වගේම ෂෝන් සහශයෙන් රණසිංහ කියන මුණබුරන් දිමුතු ලැනරෝල් පුතනුවන් වෛද්‍ය ඉන්දික ලැනරෝල් පුතනුවන් සහ වෛද්‍ය දමිත ලැනරෝල් පුතනුවන් කියන මේ දරුවන් විසින්. ඒ අයගේ ප්‍රධාන අරමුණ තමයි කොට්ටාව පැළැන්වත්තේ පදිංචි දැනට රෝගාතුරෝ සිටින පත්මා ලැනරෝල් මෑනියන්ට නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ගාවි සම්පත්තිය ලැබේවා ඒ වගේ මේ මෑනියන්ට සුභ උපන්දිනයක්ම වේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය. ඒ වගේමයි ආනන්ද ලැනරෝල් පියානන්ටත් නිදුක් නීරෝගී සම්පත්තිය තුරුරුවන්ගේ ආශිර්වාදය දීර්ගායු සම්පත්තිය නිරෝගි සම්පත්තියම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා. ති විශේසිෙන් ඒ දෙමාපියන් නමින් වර්ග පරම්පරාගත සංසාරගත ඔබ හැම දෙනාගෙම පරම්පරාගත සියලු ඥාති බණහපෝබත් කල්පනා කරගන්න ඔබේ සියලු ඥාතීන් සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ ඥාතින්ගේ පරලව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා වහවහා සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියල පින් දෙන්න. තින් එහෙමනං ඒ ලැනරෝල් පවුලේ සියලු දෙනාටමත් ඒ සුජීවත්ව ඉන්න තමන්ගේ දෙමාපියන් පත්මා ලැන්රෝල් මෑනියන් ආනන්ද ලැනරෝල් පියාණන් ඇතුළුවේ හැම දෙනාමත් එවගේ මෝස්ට්‍රේලියාව පදිංචිව සිට්න වෛද්‍ය හර්ෂිකා රණසිංහ නුවන් රණසිංහ කියනේ දරුවන් ෂේන් සහ ෂෝන් කියන මුණපුරන්
දිමුතු ලැනරෝල් පුතනුවන් වෛද්‍ය ඉන්දික ලැනරෝල් පුතනුවන් වෛද්‍ය දමිත ලැනරෝල් කෙන මේ හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගි වේවා සුවපත්තේවා හැම දෙනාටම ධර්මාවබෝධය පිණිසම මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක් වේවා කියලපි ආශිර්වාද කර. ආකා සට්හාචබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තු ලෝක ශාසනං ආකා සට්හාචබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්හාචබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තුතුවං සදා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.